අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන්ති. සද්ධර්ම ශ්‍රාවක කාරුණික සත්පුරුෂය බෞද්ධ පින්නතුනි, අද ධර්ම දේශනාව සිදු කරන්න මාතෘකා කරගත් ගාථා රත්නයයි මම මුලින් සිහිපත් කරන්නට යෙදුනේ. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. මේ ගාථා රත්නයේ අන්තර්ගත වෙන්නේ මහා මංගල සූත්‍රය. මේ ගාථා රත්නය තුල මංගල කාරණා කීපයක් පැහැදිලි කරනවා. එයින් තුන්වෙනි කාරණාව පූජාච පූජනීයාන. පිදිය යුත්තං පිදීම. ඒකත් මංගල කාරණාව. එhmenan අද ධර්ම දේශනාවේදී මෙන්න මේ පිදිය යුත්තං පිදීම කියන කාරණාව ටිකක් සාකච්ඡා කරන්නයි කල්පනා කළේ. මෙතන සඳහන් කරනවා මේ පිදිය යුත්තෝ කියන්නේ කවුද කියන කාරණාව මුලින්ම විස්තර කරගන්න. එතන මුලින්ම ඉන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු නිර්මල වූ නෛර්යානික ධර්ම රත්නය. ඊට අමතරව ශාක්‍ය පුත්‍ර වූ කල්යාණ පෘථග්ජන වූ භික්ෂූන් වහන්සේලා. ඒ වගේම අෂ්ටාර පුද්ගල මහා සංඝරත්නය, ගුරුවරු, මව්පියෝ, තවත් නොයෙක් සීලාදී ගුණ ධර්මයන් ආරක්ෂා කරන උත්තම පුද්ගලයන් මේ ලෝකයේ පිදිය යුතු පුද්ගලයන් ගණයට අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කයෙන් අද පේන්න නැති නිසා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය, බෝධිය, පිළිම වහන්සේ අපිට වන්දනා කරන්න භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වැඩයි. ඒ උදෙසා යම් පූජාවක් කරනවද ඒක ජීවමාන භාග්‍යතුන් වහන්සේට කරන පූජාව. ඒ කාරණාවට කරුණු ත්‍රිපිටකයේ පුරාම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ පිදිය යුත්තන් අතරේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාට කරන පූජාවම අතිශයින්ම මහත්ඵලයි, මහානිසංසදායකයි. සිත පහදවාගෙන ආදර ගෞරවයෙන් යුක්තව බුදුන් උදෙසා කරන්නේ නම් යම් පූජාවක්, ඒ පූජාවන්ගේ මහත්ඵල භාවයම අසීමාන්තික බව පැහැදිලි කරන්න මේ ත්‍රිපිටකයේ පුරාම කරුණු කාරණාද ගොනු කරලා පැහැදිලි කරනවා. අන් ඒකට එක කාරණාවක් සිහිපත් කරන්න පුළුවන්. අපේ ශාසනයේ හිටපු උත්තර කියන මහරහතන් වහන්සේ. බුදුන් පිදූ උත්තර මහරහතන් වහන්සේ කියලා උන්වහන්සේ ගැන හඳුන්වලා. මේ උත්තර මහරහතන් වහන්සේ සුමේද කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ විද්‍යාධරයෙක් හැටියටයි හිටියේ. ඒ කියන්නේ අහසින් යන්නේ. විද්‍යාධරයෝ කියලා කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ යන්නේ අහසින්. ඒ ධ්‍යාන තියෙන හින්දා නෙමෙයි. ඒ ඉගෙනගත්ත යම් විද්‍යාවක ප්‍රතිඵලයක්. එහෙම විද්‍යාවන් පිළිබඳව වෙනම සඳහන් කරන්න පුළුවන්. එතකොට විද්‍යාධරයෙක් කියලා කියන්නේ එහෙම කෙනෙකුට. මේ අහසින් යනකොට මේ විද්‍යාධරයා දකිනවා බුදුරජාණන් වහන්සේ ගිනි කඳක් වගේ බැබලි පර්වත මුදුනක වැඩ ඉන්නේ. ඒ වෙලාවේ ඇති වුණේ පුදුමාකාර ශ්‍රද්ධාවක්. ආන්ගේ ශ්‍රද්ධාව නිසාම රන්වන් පාට වූ කිනිහිරි මල් 3ක් නෙලාගෙන ඇවිල්ලා අහසින් බැහැලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. ආන්ගේ මල් 3 පූජා කරපු පිනෙන් ඔහු බලාගෙන ඉන්න මොහොතේම ඒ මල් බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් වියනක් වාගේ පිහිටි.
ඒ කාරණාවේදී මොහොට ඇති වුණේ පුදුමාකාර සතුටක්. ඒ සතුට දරාගන්න බැරි වුණා. ඒ සතුට ජීවිතේ පුරාම භුක්ති විඳ. භුක්ති විඳලා මැරිලා තව්තිසා භවනයේ උප්පත්තිය ලැබුවා. තව්තිසා භවනයේ මේ විද්‍යාධරය වෙනුවෙන් පහළ වුණා දිව්‍ය විමානය. ඒ විමානය හඳුන්වන්නේ මණිකාර විමානය. යොදුන් 60,000ක් උසයි. ඝන රත්තරන් පාට. ඒ වගේම යොදුන් 30,000ක් දිගයි, යොදුන් 30,000ක් පළල. මේ විශාල මාලිගාව. ඊළඟට සඳහන් කරනවා මේ දිව්‍ය පුත්‍රයා විමනෙන් නික්මිලා තමන්ගේ පිරිස එක්ක යම් තැනකටද යන්නේ. ආන්ගේ සියලු තැනම කිනිහිරි මල් හැම තැනම පිපිලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා කිනිහිරි මල් බිමත් ඇතිරිලා උඩත් ඇතිරිලා හැම තැනම කිනිහිරි මල් වලින් සුවඳවත් වෙලා කිනිහිරි මල් වලින් අලංකාර වෙලා තිබුණා කියලා. ඊළඟට සඳහන් කරනවා කිනිහිරි මල් වියනක් එයා යන හැම තැනම මැවෙනවා කියලා. බිම තියෙනවා වගේම ඉහළෙත් කිනිහිරි මල් වලින් වියනක් හැදෙනවා කියලා සඳහන්. අවටින් යොදුන් 100ක් තැන කිනිහිරි මලින් ගැවසීගෙන තියෙනවා. අවට වටපිටාව යොදුන් 100ක් විමන ප්‍රදේශයේම සම්පූර්ණ කිනිහිරි මල් වලින්ම පැතිරිලා හරි සුන්දර භූමියක් වෙලා රන්වන් පාටින් බැබලි තියෙනවා. ඊළඟට සඳහන් කරනවා තවත් ඔහුට 60,000ක් දිව්‍ය නාට්‍යකරියෝ දිව්‍යමය වූ නොයෙකුත් තූර්ය වාදකයෝ දිව්‍යමය වූ ගීත ගායනා කොට නිරන්තරයෙන්ම ඇහෙන්න තියෙනවා. ඒ ප්‍රදේශයේ තියෙනවා. මෙහෙම බොහෝ සම්පත් ලබා බොහෝ කාලයක් දිව්‍ය ලෝකේ සැප විඳින. එතන උත්තර මහරහතන් වහන්සේගේ අපදාන පාළියේ සඳහන් කරනවා ත්‍රිපිටකයේ අපදාන පාළියේ උන්වහන්සේ ගැන තොරතුරු මෙහෙම සඳහන් කරනවා. සතානං පංචක්කත්තුංච දේව රාජ්‍ය මකාරයි සතානං තීනික්කත්තුංච චක්කවත්ති අහෝසහං පදේශ රජ්‍යං විපුලං ගණනාතු අසංකයං භවා භවේ සංඝරත්තු මහාභෝගං ලබා මහං භෝගේ මේ ඌනතා නත්ති බුද්ධ පූජා ඉදම්පල. මේ සඳහන් කරන්නේ අපදාන පාළි. ඒකේ තේරුම සඳහන් කරනවා මේ විදිහට. මේ උත්තර මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රකාශය කරන්නේ. මම මල් 3ක් පූජා කළා වූ පිනෙන් 500 වරක් දිව්‍ය ලෝකෙ ඉපදුණා කියලා. බුදුරජාණන් වහන්සේට පූජා කළේ මල් 3ක්. හැබැයි හරිම ශ්‍රද්ධාවෙන්. ඒ නිසා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා 500 වතාවක්. දිව්‍ය ලෝකෙ ඉපදිලා නිකම්ම පරිවාර දෙවියෙක් හැටියට විතරක් හිටියත් නෙමෙයි 500 වතාවම දිව්‍ය රාජ්‍ය හොබවන්නට යෙදුණා. දෙව් රජෙක් වෙලා ඉපදුනා කියලා සඳහන් කරනවා. 300 වරක් මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රජෙක් බවට පත් වුණා. 300 වතාවක්ම චක්‍රවර්ති රාජ්‍ය හැබෙව්වා. ඒ විතරක් නෙමෙයි මහත් වූ ප්‍රදේශයන්හි ලද නොයෙක් වාර ගණන් වල ප්‍රදේශ රාජ සම්පත්තිය ලබාවු වාර ප්‍රමාණයේ සීමාවක් නැහැ. මම සසර භවයෙන් භවයට හැසිරෙන්නේ මහත් වූ සම්පත් ලබ. තවත් මේ සසර භවයෙන් භවයට නොයෙක් කල හැසිරුණාද මහා භෝග ස්කන්ධයක්ම ලැබුවා කියලා සඳහන් කරනවා. මාහට සම්පත්තීන්ගේ කිසි අඩු බවක් කිසි කලෙක නැත්තේය. මෙය බුදුරජාණන් වහන්සේ පිදීමේ උතුම් ඵලයයි කියලා උත්තර මහරහතන් වහන්සේ සඳහන් කරනවා. එදා අර විද්‍යාධරය තමයි දෙව්ලොවින් චුත වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකයේ උත්තර නමින් ඉපදිලා පැවිදි වෙලා රහත් වෙන්නේ. ආන්ගේ විද්‍යාධරය තමයි අපේ ශාසනයේ උත්තර මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා තවද
සුමේද බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දක්වාම කල්ප 30000ක් මුළුල්ලෙහි දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙකෙහි සැරිසැරුව සැපවින්ද මිසක් එකම වාරයකවත් සතර අපාය ආදී දුක්ඛයකට ගියේම නැහැ කියලා. ඒ තරම් මහා පුණ්‍යස්කන්ධයක් අත්පත් කරගන්න බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නා වූ යම් එක පූජාවකට හැකියාව තියෙන බව එයින් පැහැදිලි වෙනවා. ඒ නිසයි සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ නම් මොනතරම් ගුණ කදම්බයක්. කොයිතරම් පුණ්‍ය සම්පතක් උන්වහන්සේ උදෙසා යම් පූජාවක්ද යමෙක් හරියට ශ්‍රද්ධාවෙන් සිදු කරගන්නේ එක පින්කමක් හරියට කරගත්තොත් ඒක සසර ආත්ම ගණනාවකට වටිනවා. හැබැයි හරියට කරන්න ඕන. ඒක හරියට කරන්නේ කොහොමද කියන කාරණාව දැනගෙනම කරන්න. ඒකයි බුද්ධාන්තරයක උපදින එකේ තියෙන වටිනකම. ඊළඟට සඳහන් කරනවා ශරීරය සීතලෙන් උෂ්ණයෙන් මේ ඉපදිච්ච කිසිම කාලයක මට පීඩාවක් ඇති වුණේ නැහැ. සීතලෙන් පීඩාවක් වුණෙත් නැහැ. උණුසුමෙන් පීඩාවක් වුණෙත් නැහැ. ශරීරයේ දාහයක් හෝ සිත් ඇවිල්ලක් හෝ කවදාවත්ම සිදු වුණේ නැහැ. දාහයක් සිත් ඇවිල්ලක් මට ඇති වුණෙත් නැහැ කියලා සඳහන් කරනවා. මේ උත්තර මහරහතන් වහන්සේ තුන් කිනිහිරි මලකින් බුදුන් පුදා සිහිනෙනිදු අපාදුකක් දැක්කවත් නැහැ කියලා සඳහන් කරනවා. මහ මල් ගොඩක් පූජා කළා නෙමේ මල් තුනක් අපායක් හීනෙන්වත් දැක්කේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නය සංඝ රත්නය උදෙසා යම් පූජාවක් කරන්න පුළුවන් වෙන කාලෙක මනුෂ්‍ය ජීවිතයක් අරගෙන උප්පත්තිය ලබනවා කියන එකේ ශ්‍රේෂ්ඨත්වය කොයි තරම්ද කියලා පැහැදිලි කරන්න බැරි මෙන්න මෙවන් වාසනාවන්ත අවස්ථාවන් උදාපත් කරගන්න හැකියාව තියෙන නිසා. එහෙමනම් ඔබ මම ලබාගත්ත මේ උතුම් වූ මනුෂ්‍ය ජීවිතයක් බුද්ධාන්තරයකම ලබා ගත්තා. තාම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපිට පුද පූජාවල් කරන්න බැරිකමක් ඇත්තේම නැහැ. නිර්මල ධර්ම රත්නය ලෝක සත්වයා සංසාර සාගරයෙන් ඈතර කරවා තවමත් වැඩ ඉන්නවා. ආර්ය පෘථග්ජන මහා සංඝයා ඕන තරම් වැඩ ඉන්නවා. මාර්ගඵලලාභී උතුම් අෂ්ටාර්ය පුද්ගලයන් වහන්සේලාද මේ ලෝකේ නෑ කියලා කොහොමවත් සඳහන් කරන්න බැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලාගෙන් ලෝකේ හිස් වෙන්නේ නෑ කියලා. මේ ගත වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ 3 වෙනි 5000ක් කල් ගැන කතා කරුවොත් මේ ගත වෙන්නේ 3 වෙනි 1000. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා මේ කාලෙට වැඩි අනාගාමීන් වහන්සේලා කියලා. රහතන් වහන්සේලා නැතුව නෙමෙයි වැඩියෙන් ඉන්නේ අනාගාමීන් වහන්සේලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියටම පරිශීලන කරන අය. ඒ කාරණාව නිසා අපිට මේ උතුම් කල්යාණ පෘථග්ජනයන් වහන්සේලා හිගත් නැහැ. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයා හොයාගන්න බැරිකමකුත් නැහැ. බුද්ධාන්තරයේ ඉපදිච්ච නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා මහ පිංකම් කරන්න බැරිකමකුත්. ඊළඟට තව මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සඳහන් කරනවා. සමහර කෙනෙක් මේ වැඳීම පිදීම වාගේ දේවල් මෝඩකම් කියලාත් කතා කරනවා. අඥානකම් කියලාත් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉන්නකොට සමහර අඥානියෝ අදත් බුදුහාමුදුරුවන්ගේ මැටි පිළිම ඉස්සරහා ගල් පිළිම ඉස්සරහා දම් පූජා කරනවා කියලා විවේචනය කරන අය අඩු නෑ සමාජය. මේකට උත්තරයක් අතීත කාලෙම සපයන්නත් පුළුවන්. ධාතුන් වහන්සේලාට පූජා පවත්වන එකත් විවේචනය කරන අය බොහොම ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ආදාහන පූජාව දවස් 21ක් සිද්ධ වෙනවා. පිරිනිවන් පාලා ශ්‍රී දේහයට මිනිසුන්ගේ දෙවියන්ගේ පුෂ්ප උපහාර දක්වනවා දවස් 7ක්. ඉන් පස්සේ ශ්‍රී ශරීර ධාතුවට 7 දවසක්ම ගිනි එවිලෙනවා.
බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් දවස් 7 නිමා වෙනකොට ඉතුරු වෙන ධාතුන් වහන්සේලා ටික එහෙම්මම ඉතුරු වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රජවරුත් එක්ක රහතන් වහන්සේලාත් පිරිවරාගෙන ධාතුන් වහන්සේලා ටික අරගෙන එතනම තියාගෙන තවත් දවස් 7ක් පූජා පැවැත්තුවා. එතකොට ශ්‍රී දේහයට පුෂ්ප උපහාර දක්වනවා දවස් 7ක්. ශ්‍රී දේහය දැවෙනවා දවස් 7ක්. ධාතුන් වහන්සේලාට පූජා පැවැත්තුවා එතනම දවස් 7ක්. මේ දවස් 21ම සැලකෙන්නේ ආදාහන පූජාව හැටියට. ඊට පස්සේ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා ඒ ප්‍රදේශවලට. නැවත ඒ ධාතුන් වහන්සේලා ටික මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආයෙත් එකතු කළා. ඒ ප්‍රදේශවලට වන්දනා කරන්න විතරක් යම් යම් ප්‍රමාණයක් දුන්නා. එකතු කරගෙන ඒ ධාතුන් වහන්සේලා එක තැනක තියාගෙන රජවරුත් එක්ක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පූජා පැවැත්තුවා. ඒ කාලෙත් හිටියා මෙන්න මෙහෙම කතා කරන ශාසන නාසක පිරිස්. එදත් බැන්නා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා මේ අඥානීන් මේ ඇට කැලි වලට පූජා කරනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අවුරුදු 7ක් ධාතුන් වහන්සේලාට පූජා පැවැත්තුවා. 7 වෙනි අවුරුද්දේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දිව්‍ය ලෝකෙන් බැහැලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මට අනුකම්පා කරනසේක්වා. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපි කොහේ හරි නිදන් කරමු කියලා කිව්වා. ඒ වෙලාවේ ඇහුවා ඇයි කියලා. ස්වාමීනි 7 අවුරුද්දක් තිස්සේ බුද්ධ පූජාව තියෙනවට බැනපු මිත්‍යා දෘෂ්ටිකයෝ හිටියා. මේ අවුරුදු 7 පුරාම මිත්‍යා දෘෂ්ටිකේ ඉපදුනේ අවීචියමයි. තව ඉපදෙන්න අපායවල් තියෙනවා. අවීචිය කියලා කියන්නේ ලොකුම නිරය. එහෙනම් බුද්ධ පූජාව තියෙනවට චෝදනා කරපු අය ඉපදිලා තියෙන්නේ අවීචියමයි සක්දේවිඳු සඳහන් කරන්නේ එහෙම. ඔවුන්ට අනුකම්පා කරලා අපි ධාතුන් වහන්සේ තැන්පත් කරමු. ඊට පස්සේ තමයි මේ මහ පොළොව යට වලක් කාරලා මාලිගාවක් වගේ ඇතුලේ හදලා මේ සියලුම ධාතුන් වහන්සේලා එතන තැන්පත් කළා. තැන්පත් කරලා වහලා ඒ උඩ කළුගල් වලින් චෛත්‍යයක් හැදුවා. අදත් ඔය දඹදිව වන්දනාව යනකොට වාල කණ්ඨක චෛත්‍ය කියලා තැනක් දකින්න තියෙනවා. එතන දැන් චෛත්‍ය නැහැ. නමුත් නටබුන් තියෙනවා. ඒ චෛත්‍ය නැත්තේ ඒ චෛත්‍ය කඩලා අයින් කරන්නේ ධර්මාශෝක රජුගේ. පස්සේ කාලේ ධර්මාශෝක රජු රජ වෙලා 84000ක් විහෙර විහාර හැදුවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මස්කන්ධය 84000ක් කියලා අහගෙන. ඒ චෛත්‍ය වල තැන්පත් කරන්න ධාතුන් වහන්සේලා හෙව්ව හැමතැනම. ධාතුන් වහන්සේලා හම්බුන්නේ නැහැ. ඒක ස්වාමින් වහන්සේ නමක් රජුරවන්ට කීවා මහරජේ අපේ ගුරු ස්වාමින් වහන්සේ හැමදාම එක තැනකට බොහොම ශ්‍රද්ධාවෙන් වඳිනවා. මං හිතනවා ධාතුන් වහන්සේලා එතන ඇති කියලා. ඒ හින්දා එතෙන්ට ගියා. ගිහින් බලහම චෛත්‍යයක් තියෙන එක තනි කරම කළු ගලක්. නමුත් රජුරෝ හිතුවා මේ කළු ගල මෙහෙම හදලා ඇති ආරක්ෂාවට ධාතුන් වහන්සේලා ඇතුලේ ඇති කියලා. රජුරු චෛත්‍ය කඩලා හෙව්වා ධාතුන් වහන්සේලා හම්බුනේ. නමුත් අර ස්වාමීන් වහන්සේ තරයේම කියනවා ධාතුන් වහන්සේලා මෙතන වැඩ ඉන්න ඕනේ කියලා. ඊට සම්පූර්ණ චෛත්‍ය කඩලා අයින් කරලා යට හාරන්න පටන් ගත්තා. සඳහන් කරනවා එහෙම හාරගෙන යනකොට රජුරවන්ට හම්බ වෙනවා වහලා තියෙන දොර. ඒ දොර අරින්න බෑ කාටවත්. දොර හම්බුණාට දොර අරින්න බෑ. ඊට පස්සේ රජු බොහෝම කනස්සල්ලටපත් වුණා. මෙච්චර වීරිය වැඩුවා. අන්තිමට මෙතනම ඇති කියලා හරියටම හොයාගත්තා. දැන් දොර වහලා. ඒ කියන්නේ වටේට එහෙනම් මාලිගාවක් වගේ බිත්ති බැඳලා තියෙන්නේ නැතිනේ. තනිකර ඇතුළ මාලිගාවක් තියෙන්නේ නැත්te මේ ධාතුන් වහන්සේලා ටික තැම්පත් කරලා. දොර අරින්න බැරුව කල්පනා කර කර ඉන්නකොට තරුණයෙක් ඇවිල්ලා අහනවා මහරජා දොර අරගන්න බැරුවද කියලා. මේක අරින්න බැරුව තමයි බලාගෙන. මං ඇරලා දෙන්නද කියලා ඇහුවා. රජුරවන්ට ඇතිවෙච්ච සතුට ඒ තරුණයාට ප්‍රකාශ කළා. ඒ සතුට සඳහන් කරනවා ඒ තරුණයා දුන්නක් අරගෙන ඇවිල්ලා ඊතලයක් දුන්නට යොදලා එකම ඊතල පාරක් දුන දිය මුදා හැරිය කියලා. ඒ විදින්නේ අර දොරේ තියෙන එක ඇණයකට. ඒ ඇණයට ඊතලේ වදිනවත් එක මුළු දොරම ඇරෙනවා. ඊට පස්සේ මේ කාරණාව විස්තර කරන තැන සඳහන් කරනවා ඒ දොර වහලා තිබෙ ප්‍රහේලිකාවක් හැටියට කියලා. කාටවත් අරින්න බැරි වෙන්නේ.
ප්‍රහේලිකාවකුත් අපිට පුරවන්න බෑ උපකාරක පද ටික තිබ්බේ නැත්නම්. එහෙනම් මේ දොර වහලා තින්නෙත් එහෙම. අර තරුණයා දන්නවා ඒක අරින්නේ හැටි. දොර ඇරලා දීලා තරුණයා අතුරු දහන්. ඒ නිසා පැහැදිලි කරනවා ඒ ආවේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කියලා. රජුරෝ දොර ඇරගෙන ඇතුළට ගියා. හැබැයි ඇතුළට යනකොට ලියලා තියෙනවා තැනක අනාගතේ පහළ වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේට සලකන්න වත්කම් නැහැ. මේ මහා පුරුෂයන් වහන්සේට සලකන්න ඒ අය ගාව තියෙන කෝටි ප්‍රකෝටි ගණන් වත්කම් මදි කියලා. ඉතින් මේ කාරණාව ශ්‍රද්ධාවෙන් හරියට දැරුවොත් අපිට තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. ඉතින් ඒකත් දැකලා සඳහන් කරනවා ධර්මාශෝක රජුරවන්ට ඇස් වලින් කඳුළු වැටුණා කියලා මං වාගේ රජෙකුට දුප්පත් කීවද කියලා දීප චක්‍රවර්ති රජේ මටත් දුප්පත් කිව්වා. මටත් බැරි නම් කාටද උන්වහන්සේට සලකන්න පුළුවන්. කමක් නෑ දැන් දුප්පත් කියන වචනේ තහගත්තා. අහගෙන තවත් ඇතුළට යනකොට ඊළඟ දොරටුව ගාව රම්පතක් ලියලා තියෙනවා. ඒ රම්පතේ සඳහන් කරලා තියෙනවා අනාගතයේ පහළ වෙන පියදාස නම් රජෙක් මේ ධාතුන් වහන්සේලා මේ තැන්පත් කරලා තියෙන තැනින් ගොඩ අරගෙන නොඑක් චෛත්‍යවල නොඑක් තැන්වල නිදන් කරලා බොහෝ දෙනාට වන්දනාමාන කරගන්න අවස්ථාව හදලා දෙනවා. එතකොට මේ ප්‍රකාශයවල් ලියන්න ඕනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුව. රජුරවන්ට ඇති වෙන ලොකු සතුටක්. ඒ හින්දා සඳහන් කරනවා මේ රජුරු දකුණු අත මිටමලෝලා වම් අතට පාරක් ගහගත්තා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මම දැක්ක කියන එකයි මේකෙන් කියන්නේ කියලා. ඉතින් රජුරෝ ගැන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්ක කියලා කියනකොට රජුරන්ට කොයිතරම් සතුටක්. එහෙම තමයි නැවත අපිට වඳින්න මේ ධාතුන් වහන්සේලා එළියට ආවේ. එතකොට මේ කාරණාව සිහිපත් කළේ භාග්‍යතුන් වහන්සේට සලකනවට බැනපු අය පවා අවීචී තමයි ගිහිල්ලා ඉපදුනේ. ඊළඟට මේ වැඳුම් පිදුම් කිරීමේ අනන්ත ආනිසංස ත්‍රිපිටකයේම තියෙනවා. මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ. කොහොමද? යේහිකේච ආනන්ද චේතිය චාරිකං අබින්දන්තා පසන්න චිත්තා කාලං කරිස්සanti සබ්බේතේ කායස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං uppajjanti. ආනන්ද යම් කිසි සදහැවතෙක් සදහැසිතින් චෛත්‍ය චාරිකාවේ හැසිරෙයිද අපි තෝරන තරම් අටමස්ථාන යනවා කියලා එහෙම යනවා. හැබැයි ඉතින් ශ්‍රද්ධාව තියනවාද කියන කාරණාව අපි දැන්. නමුත් මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ශ්‍රීමුක ධාතුවේමයි මේ දේශනාව කරන්නේ. ආනන්ද යම් කෙනෙක් ශ්‍රද්ධාසිතින් යුක්තව මේ චෛත්‍ය චාරිකාවේ හැසිරෙනවාද? ආන්ගේ පුද්ගලයා චෛත්‍ය අසලටවත් යන්න කලින් කායස බෙහෙදා නැත්නම් කායස බෙහෙදා ඒ යනකොට ඔහු මැරුණොත් එහෙම චෛත්‍ය ළඟටවත් ගියේ නෑ. නමුත් ශ්‍රද්ධාවෙන් යන්නේ චෛත්‍ය වැඳ ගන්න. ආන්ගේ යනකොට මැරුණොත් සුගතින් සග්ගං ලෝකං uppajjanti. ඒ මරණයත් එක්කම ස්වර්ග ලෝකයේ උපදිනවා කියලා සඳහන් කරා. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා සදහැවත් බෞද්ධයන් විසින් දැක බලා වැඳ පුදාගෙන සංවේග උපදවා ගත යුතු ස්ථාන 4ක් මේ ලෝකේ තියෙනවා කියලා. ඒ බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබපු තැනයි සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්ත තැනයි මංගල ධර්ම දේශනාව සිදු කරපු තැනයි පරිනිර්වාණ ධාතුවෙන් සතපිච්ච තැනයි. මේ පරිනිර්වාණ සූත්‍රයේමයි පැහැදිලි කරන්නේ යමෙක් ඒ සතර ස්ථානයේ වැඳ ගන්න යන්නේද ඒ යන අතරතුර ඔහු මැරෙන්නේද අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් නම් සතර ස්ථානයේ දැක බලා ගන්න ගියේ. ඒ අතරතුර මැරුණොත් ඔහු දෙව්ලොව උපදිනව අතරක් නැහැ. ඒ සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා ඒ කාරණාවල් දැනගෙන ඒ වන්දනාවල් වල යෙදෙනකොට ඒ ශ්‍රද්ධා සිත දියුණු කරගන්න එක
මොන තරම් ආරක්ෂාවක් අපිට සපයනවාද. බුදුරජාණන් වහන්සේ මහා කරුණාව කියන කාරණාව අපේ ශරීරයේ පුරා මස්සක් මුල්ලක් නෑර අපිට පිහිටෙන්ඩ පතුරවන්න පුළුවන් තරම් කරුණාවක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබිච්ච බව ඒ කාරණාවෙන් අපිට පේනවා. මේ සඳහා තවත් කරුණු මේ පිටකගත තොරතුරු වල නොයෙක් තැන්වල සඳහන් කරලා තියෙනවා. එක තැනක සඳහන් කරනවා සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරතා සතං කඤ්ඤා සහස්සානී ආමුත්ත මණිකුණ්ඩලා ඒකස්ස පද විතිහාරස්ස කලං නාග්ගති සෝලසින් කියලා සංයුත්ත නිකායේ මේ ප්‍රකාශය තියෙනවා. එතන සඳහන් කරනවා පහන් සිතින් බුදුන් වඳින්නට යමුයි කියලා මල් පහන් පුදන්නට යමුයි කියලා යම් කෙනෙක් දහම් අසන්නට සඟුන් වඳින්නට යමු කියලා යම් කෙනෙක් සූදානම් වන්නේද. ආන්ගේ සූදානම් වීම මොනතරම් වටිනවද සඳහන් කරනවා සඟුන් වඳින්නට යම්හයි තැබූ එක පියවරක්. බුදුන් වඳින්ඩ දහම් අහන්ඩ සඟුන් වඳින්ඩ යං කියලා කෙනෙක් සූදානන් වෙලා තියෙන එක පියවරක් කොච්චර වටිනවද මෙතන සඳහන් කරනවා ආං ඒ පියවර දහසකින් දහසය වාරයක් බෙදලා බුදුන් දහම් සඟුන් වඳින්ඩ යම් කියලා යම් කෙනෙක් තියෙන පියවර 16 වාරයක් බෙදලා. ඒකට තමයි කියන්නේ සොලොස් කලාවෙන් එක කලාවක් කියලා. 16 වතාවක් බෙදෙන. ඒ බෙදහම එන එක කොටසකට කියනවා සොලොස් කලාව කියලා. එහෙනම් බුදුන් වඳින්නත් දහම් අහන්නත් සඟුන් වඳින්නත් යන ගමනේ තියෙන එක පියවරක් 16 ආකාරයෙන් බෙදලා එන සොලොස් කලාවෙන් එකක් තරම්වත් වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. සතං හත්ති සතං අස්සා බොහෝම ලස්සනට ස්වර්ණාභරණයෙන් සැරසූ ලක්ෂයක් ස්ත්‍රීහු ලක්ෂයක් අශ්වයෝ ලක්ෂයක් රථ ලක්ෂයක් කන්‍යාවෝ යන 4,00,000ක් වස්තුූනටද වඩා නැතහොත් එම වස්තුූන් දන්දීමටද වඩා වටිනා බව තින් සඳහන් කරන. එනම් මේ ලක්ෂයක් ස්ත්‍රීන් ලක්ෂයක් හස්තීන් ලක්ෂයක් රථ ලක්ෂයක් කන්‍යාවෝ මේ සියලු දෙනාම ස්වර්ණාභරණයම සරසලයි තියෙන. ආං ඒ තරම් මේ 4,00,000ක් වස්තුූන්ටද වඩා එම වස්තුූන් දන්දීමෙන් ලබන කුසලයටද වඩා බුදුන් දකිින්ද කියලා ඉස්සරහට තියෙන පියවරේ සොලොස් කලාවෙන් එක කලාවක්වත් ඒක වටින්නේ නෑ කියල සඳහන්. ආංගේ නිසා භාග්‍යතුන් වහන්සේ නැත්තං තිසරණයෙහි කොයි තරං ගුණයක් තියෙනවද කියන කරුණම මෙතන අපූරුවට පැහැදිලි කරලා තියෙනවා. ශ්‍රද්ධාවන්තයෙකුට නං මේ බුද්ධාන්තරයක ලබාගත්ත උතුම් ජීවිතයම සුගතිගාමී වෙන්න හොඳටම ප්‍රමාණවත් කියන එක සඳහන් කරන්න. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෙහෙර විහාර කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි සිත පැහැද වූ සත්වයෝ අග්‍ර ආයුෂ ඇතිව අග්‍ර වර්ණ ඇතිව අග්‍ර යසස් ඇතිව අග්‍ර වූ කීර්තිය ඇතිව අග්‍ර වූ සැප ඇතිව අග්‍ර වූ කාය බලයක් ඥාන බලයක් ඇතිව දෙවියන් අතර උපන් කලද අග්‍රයි මිනිසුන් අතරද උපන් කල අග්‍රයි කියලා සඳහන් කරනවා. හරියටම තෙරුවන් සරණ ගියපු අය දෙවිය ලෝකෙ ඉපදිච්චාම පුදුම ලස්සන රූප සම්පත්තියක් සහිතව උපදින බව සිහිපත් කරනවා. ඒ අය නැවත මනුලොවට ආවත් සියලු දෙනා අභිභවනය කරන රූපයක් හැම දිනාටම වඩා මහා තේජවන්ත බවක් ඇතුව මනුලවත් උපදිනවා. ආන් නිසා ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්ති. මේ තුනුරුවන්ගේ ගුණ ප්‍රකාශ කරන්න තියා සිතීමටවත් නොහැකි කියලම පැහැදිලි කරලා විස්තර කරනවා. ඊළඟට පින්නතුනි මෙතන තවත් කාරණාවක් සිහිපත් කරනවා. ත්‍රිපිටකයටම අනුකූලව ස්වර්ණමාලී චෛත්‍ය කෙරෙහි සිත පැහැදවීමෙන් නිවන් දුටුවන්ගේ සංඛ්‍යාව මත විශාල බව. එහෙනම් ඒ අපිට තියෙන
මහා භාග්‍ය. මේ ලංකා භූමි තලයට තියෙන ශ්‍රේෂ්ඨතම සම්පත. හරියට ලංකා මාතාවගේ නාභිය වගේ. අති ශ්‍රේෂ්ඨ තැන පිහිටලා තියෙන ස්වර්ණමාලී මහසෑය ගැන ධර්මයෙන්ම සඳහන් කරන කරුණු. ඒපත් කරනවා ලක්දිව පිහිටියා වූ සියලු චෛත්‍යයන්හි විහාරස්ථානයන්හි නොව අනුරාධපුර පිහිටි එකම ස්වර්ණමාලී මහා චෛත්‍ය ස්ථානයේදී පමණක් වැඳීමෙන් පිදීමෙන් නොව දර්ශන මාත්‍රයෙන් බුද්ධාලම්බන ප්‍රීතිය ලැබ දෙව්ලොව ඉපදීම නොව සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමෙන් පරම පාරිශුද්ධත්වයට පැමිණ නිවන් පුරයට පැමිණියවුන්ගේ සංඛ්‍යාව මෙතෙකැයි ප්‍රමාණය කළ නොහැකි බව සංයුක්ත නිකායේ අට කතාවේ සඳහන් කරනවා කියලා. එතකොට ඒ පිටකේ ලියවෙනකොට භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දේශනා කරනකොට මහසෑය හැදිලා නැහැ. මහසෑය හැදෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ. ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ. එතකොට අනාගතයේ ලංකාව කියන මේ පුංචි රටේ ඉදිවෙන මේ ශ්‍රේෂ්ඨ චෛත්‍යය මේ වාගේ මහසෑයක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. බුද්ධ රාජ්‍යයේ කොහෙවත් නැහැ. එතකොට අපිට තේරෙනවා අපි කොයිතරම් වාසනාවන්තද භාග්‍ය සම්පන්නද කියලා. කෝටි ලක්ෂයක් සක්වලක මෙවන් සෑයක් නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ මුළු බුද්ධ රාජ්‍යයේම නැහැ කියන එකයි. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සරළම සඳහන් කරන කාරණාවක් මේ සංයුත්ත නිකායේ අට කතාවෙමයි සඳහන් කරන්නේ. ලංකාවේ තව බොහෝ විහෙර විහාර තියෙනවා. අති සුවිශේෂී තැන් තියෙනවා. මහනුවර දළදා මාලිගාව දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ දක්ෂිණ දළදා වහන්සේ සෝමාවතී වැඩ ඉන්නවා. සේරුවාවිල මහසෑයේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ථූපාරාම මහසෑයේ දක්ෂිණ අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ ලංකා භූමිය පුරා පිහිටලා තියෙන අන්‍ය විහාරස්ථාන ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. ඒව නිසා තව අපිට ලැබෙන්න තියෙන බොහෝ වාග්ය තියෙනවා. මේ සඳහන් කරන්නේ ස්වර්ණමාලී මහසෑය ගැන විතරයි කියලා. ඒ මහසෑය ළඟට ගිහිල්ලා වැඳලා පුදලා නොඑක් පින්කම් කරපු අය ගැනත් නෙමෙයි මේ කතා කරන්න කියලා සඳහන් කරනවා. එහෙම කළා නම් කොච්චර ආනිසංසද මේ සඳහන් කරන්නේ අර තියෙන්නේ ස්වර්ණමාලී මහසෑයයි කියලා ඈතින් දැකලා හිත පහදවාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන දෙව්ලොව ඉපදිච්ච අය ගැන නෙමෙයි සදහටම සංසාර සාගරයෙන්ම සමු අරගෙනම ගියපු පිරිසේ සීමාවක් නැහැ කියලායි සඳහන් කරලා. එහෙමනම් වැන්දොත් කොහොමද? පිදුවොත් කොහොමද? හුණු ටිකක් ආලේප කළොත් කොහොමද? අතුපතු ගාලා දැම්මොත් මලුව කොහොමද? ඒ තරම් ආනිසංසයක් තව කොහෙන් ලබන්නද කියන කාරණාව අපිට හිතන්න මෙතන ඉතුරු කරලා තියෙනවා අපේ ප්‍රඥාව මෙහෙවල. ඒ තරම් අප්‍රමාණ ආනිසංස සහිත මේ මහා පූජා වස්තුන් භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව හින්දාම අපිට බුදුරජාණන් වහන්සේ දානය කළා. ඒ නිසාම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙකුට ඇහි පිල්ලම් ගහන මාත්‍රයක් ප්‍රීතියක් ඇති වුණොත් ඒ ප්‍රීතියෙන් ලැබෙන ඵලය කෙනෙක් භාවනා කරලා කසින භාවනාව මුදුන්පත් කරලා කොයි තරම් මේ භාවනාව දියුණු වෙලාද මුළු ජම්බුද්වීපයේම තමන්ගේ මූණ ඉස්සරහා තියෙනවා වාගේ පේනවා. මුළු ජම්බුද්වීපේ පුරාම ඉරක් පෑවුවා වගේ ආලෝකයක් පතුරවන්න තරම් හැකියාවක් ඒ භාවනාව දියුණු කරපු කෙනාට තියෙනවා. ඒ භාවනාව දියුණු කරගන්න එතෙන්ට දියුණු කරගන්න එයා මොන තරම් දුක් විඳින්න ඕනද? රෑ දවල් දෙකේ පැය ගණන් වාඩි වෙලා කොයි තරම් භාවනා කරන්නද? සඳහන් කරනවා ඊට වඩා හරි වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන ඇහි පිල්ලමක් ගහන මාත්‍රයක් ප්‍රසාදය ඇති වෙන එක. එහෙමනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ නිසා මේ මනුස්ස ජීවිතය උපයෝගී කරගෙන සතර අපායට යන්නේ නැතුව සුගතිගාමී වෙන්න කොයි තරම් පහසුකම් මේ ශ්‍රේෂ්ඨ රටේ තියෙනවද? ඒක දැනගෙන එයින් ප්‍රයෝජන අරගෙන සසරින් මිදෙන්න යමෙක් කල්පනා කරන්නේ නම් ඔවුන් හැබෑවටම පෙරත් පින් කරගෙන අදත් පින් කරගන්න මෙහි ආපු අය.
නැත්තම් මේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවාද. ඒ මිනිස්සු කොයි තරම් මේ පූජා ස්ථාන නිසා ජීවත් වෙනවද. නමුත් දාස් ගණන් මහසෑය නිසා මල් විකුණන අය අවසට ගිහිල්ලා ඒ මල් දෙකක් පූජා කරනවාද කියලා අපිට සැකයි. මහසෑය නිසා ලක්ෂ ගණන් හම්බ කරන අය මහසෑය වෙනුවෙන් වසරකට රුපියල් 1000ක් වියදම් කරන්න කාරුණික වෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ අයට කොච්චර දේවල් කරගන්න පුළුවන්ද. මේ රටේ ඉපදිලා මැරිලා යනවා මහසෑය දැක්කේ නැතු. මේ රටේ ඉපදිලා මැරිලා යනවා දළදා මාලිගාව වැඳගත්තේ නැතු. ඒගොල්ලෝ මොකක් කරි හේතුවකින් ඉපදිලා ඉපදිච්ච එකේ අර්ථයවත් දන්නේ නැතුව ඔහේ ජීවත් වෙලා මැරිලා. මෙවන් කරුණු අහලා මෙවන් කරුණු දැනගෙන එවන් ස්ථාන වැඳගෙන සතුටින් hina වෙවි මැරෙන්න පුළුවන් අපූර්ව කාලයක් අපූර්ව ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. ඒ කාරණාව මේ පිදිය යුත්තන් පිදීම කියන කාරණාවේ භාග්‍යවතුන් වහන්සේ පිදීම ගැන විතරක් අපි මේ කරුණු ටිකක් සාකච්ඡා කළා. මේ එක මංගල කාරණාව නමුත් සාකච්ඡා කරන්න පැය 7-8ක් සාකච්ඡා කළත් ඉවර වෙන්නේ නැති තරම් කරුණු. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදවාගෙන මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයෙන් උතුම් ඵලයක් උදාපත් කරගන්න. තමන්ට ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයට හැබැයි සාධාරණයක් තමන් විසින්ම ඉෂ්ට කරගන්න